අයිබෝන් අද ඔය කට්ටිය එකතු වෙලා ඉන්නේ 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ B කොටසත් එක්ක. මේ B කොටසේ ගණන් 6ක් තියෙනවා. 7 වෙනි ගාන ඉඳන් 12 වෙනි ගාන දක්වා. අපි මේ ගණන් 6ම පිළිවෙලට සාකච්ඡා කරන් යමු. 7 වෙනි ගාන. ක්‍රීඩා ඉසව්වකට සහභාගී වීමට බලාපොරොත්තු වෙන සුනීතා දිනපතා ඇවිදීමේ ව්‍යායාම වල යෙදීමෙන් පුහුණු වෙයි. මේ සඳහා ඇය පළමු වන සතියේදී මිනිත්තු 105ක්ද දෙවන සතියේදී මිනිත්තු 119ක්ද ගත කරයි. එක් සතියේදී ඇය පුහුණුවීම් සඳහා ගත කරන කාලය අනුපිළිවෙලින් ගත් විට සමාන්තර ශ්‍රේණියක පිහිටයි. හරි. දැන් මේ ගාන කියවද්දී ඔයාලට තේරෙනවා මේ ගානෙන් අපෙන් අහන්නේ සමාන්තර ශ්‍රේණි ගැන කියලා. සමාන්තර ශ්‍රේණි කිව්ව ගමන් ඔයාලට සමීකරණ දෙකක් මතක් වෙනවා ඇති. මොනවද දෙක? මෙන්න මේ tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන සමීකරණයයි sn සමානයි n බෙදීම දෙක වතාවක් 2යි a ධන n ඍණ එක වතාවක් d කියන සමීකරණයයි. මෙන්න මේ tn කියන එකෙන් දෙන්නේ සමාන්තර ශ්‍රේණියේ n වන පදය. sn කියන එකෙන් දෙන්නේ සමාන්තර ශ්‍රේණියේ පළවෙනි පදයේ සිට n වෙන පදය දක්වා ඇති සියලුම අගයන් වල එකතුව. හරි අපි මේ ගාන ඉතුරු ටික කියවන් යමු. මෙම සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය සොයන්න. මෙන්න මේ සමීකරණ දිහා බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේකේ a කියලා පදයකුයි d කියලා පදයකුයි තියෙනවා. මොකද්ද මේ a කියලා කියන්නේ? a කියලා කියන්නේ සමාන්තර ශ්‍රේණියේ පළවෙනි පදය. එතකොට d කියලා කියන්නේ මොකද්ද? d කියලා කියන්නේ පොදු අන්තරය. සමාන්තර ශ්‍රේණියේ පද දෙකක් අතර තියෙන වෙනස. හරි. එතකොට මේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද? මෙන්න මේ d හොයන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්نين කියන්නේ. දෙවෙනි එකෙන් කියනවා ඇය 7 වෙනි සතියේදී පුහුණුවීම සඳහා ගත කරන කාලය මිනිත්තු වලින් සොයන්න කියලා. හරි අපි මේක සමාන්තර ශ්‍රේණියක දාගත්තොත් එහෙම මෙන්න මේ n සමානයි 7 දී t7 කියන අගය තමයි අපිට මේ දෙවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ. 7 වෙනි සතියේදී පුහුණුවීම සඳහා ගත කරන කාලය කියන්නේ t7. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඇය පුහුණුවීම සඳහා සතියකදී ගත කරන කාලය මුල්වරට මිනිත්තු 221 ඉක්මවන්නේ කීවෙනි සතියේදීද කියලා අහනවා. හරි. දැන් මෙන්න මේ දෙවෙනි කොටසදී අපිට n සමානයි 7යි කියලා දීලා t7 කියන එකේ අගය හොයන්න කියලා තිබ්බා. තුන්වෙනි කොටසදී මොකද්ද කියන්නේ? තුන්වෙනි කොටසදී කියනවා tn කියන එක්කෙනා ඒ කියන්නේ මොකක් හරි සතයකදී මෙන්න මෙයා ව්‍යායාම කරන වෙලාව ඒ කියන්නේ tn කියන එක්කෙනා 221කට වඩා වැඩි වෙද්දී n වල අගය තමයි අපෙන් අහන්නේ. tn විශාලයි 221 වෙන විට n වල අගය කීයද කියලා තමයි අපේ තුන්වෙනි ගානේදී අහන්නේ. හතර ගානේ ඒ කොටසෙන් අහනවා පුහුණු වීමේ මුල් සති 10 තුලදී ඇය ඇවිදීමේ ව්‍යායාම වලට ගත කරන මුළු කාලය සොයන්න. ඒ කියන්නේ මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ පළවෙනි අගයේ සිට 10 වෙනි අගය දක්වා ඇති සියලුම අගයන් වල එකතුව තමයි අපෙන් අහන්නේ. සමීකරණයෙන් කිව්වොත් එහෙම n සමානයි 10 වෙද්දී s 10 කියන එක්කෙනාගේ අගය තමයි අපෙන් අහන්නේ. ඊට පස්සේ මේකේ අවසාන කොටසදී අහනවා ඇය එසේ ඇවිදින මධ්‍යන්න වේගය පැයට කිලෝමීටර් 6ක් නම් එම කාලයේදී ඇය ඇවිදින මුළු දුර සොයන්න කියලා. හරි අපිට දැන් වේගය දීලා තියෙනවා. කාලය අපි මේකේ පළවෙනි කොටසෙන් හොයාගත්තා. එතකොට වේගයයි කාලය දෙකම දන්නවනම් අපිට මෙයා ඇවිදින මුළු දුර හොයන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ ගාන කරන්නේ කොහොමද කියලා. මම ගානේ දත්ත ටික ලියාගෙන තියෙනවා. පළවෙනි ප්‍රශ්නේදී අපෙන් අහනවා d කියන්නේ කීයද? පොදු අන්තරය කීයද? ඒක හොයන එක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා මේ ගානේ පළවෙනි පදේ 105යි. දෙවෙනි එක 119යි. එතකොට d කියන්නේ කීයද? 119 ඍණ 105යි. අපිට එතකොට d වලට උත්තරය එනවා 14ක් කියලා. දෙවෙනි ගානෙන් අපෙන් අහනවා ඇය 7 වෙනි සතියේදී පුහුණුවීම සඳහා ගත කරන කාලය මිනිත්තු වලින් සොයන්න කියලා. 7 වෙනි සතියේ පුහුණුවීම සඳහා ගත කරන කාලය හොයන්නේ කොහොමද? මෙන්න මේ tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන සමීකරණය පාවිච්චි කරලා. අපි මේ සමීකරණේ tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන අපි ලියා ගන්නවා. a කියන එක අපි දන්නවා 105ක් කියලා දීලා තියෙනවා. d කියන එක අපි දැන් හොයාගත්තා 14ක් කියලා. n කියන්නේ කීයද? 7යි. මොකද 7 වෙනි සතියේ මෙයා පුහුණුවීම සඳහා ගත කරන කාලය තමයි අපෙන් අහන්නේ. දැන් මේක සුළු කරලා එන උත්තරේ තමයි t7 කියලා කියන්නේ. 105 ධන 7න් එකක් අඩු කරපුවම 6යි. 6 වරක් 14 කියන්නේ 84යි. 84යි. එතකොට 105යි 84යි කියන්නේ 189යි. t7 සමාන 189.
එතකොට මෙයා 7 වෙනි සතියේ පුහුණු වීම සඳහා ගත කරන කාලය කීයද? මිනිත්තු 189යි. හරි. දෙවෙනි ගානත් හරි. තුන්වෙනි ගානේ අපෙන් අහන්නේ මොකක්ද? තුන්වෙනි ගානේදී අහනවා ඇය පුහුණු වීම සඳහා සතියකදී ගත කරන කාලය මුල්වරට 221 ඉක්මවන්නේ කීවෙනි සතියේදීද? තුන්වෙනි ගානේදී අහන්නේ මොකද්ද? මේ TN කියන එක්කෙනා 221කට වඩා වැඩි වෙද්දී n වල අගය තමයි අපෙන් අහන්නේ. හරි ඒක හොයමු. TN විශාලයි 221යි. ඒ වගේම අපි දන්නවා TN කියන එක්කෙනා A ධන n ඍණ එක තවත් D කියලා ලියන්නත් පුළුවන්. අපි මේ විදිහට ලියමු මෙතන. TN වෙනුවට මම ලියනවා A ධන n ඍණ එක වතාවක් D කියලා. මෙන්න මේක විශාල වෙනවලු 221ට. ඒ කියන්නේ කීයද? 105යි. අපි මේකට අගයන් ආදේශ ගන්න යන්නේ දැන්. n කියන්නේ මොකද්ද? n කියන එක තමයි අපි හොයන්න යන්නේ. ඒකින්ද n විදිහටම තියෙනවා. d කියන එකට අපි ආදේශ ගන්න පුළුවන් මෙන්න මේක 14. මේක විශාලයි 221යි. දැන් මේක සුළු කරලා අපි n වලට අගයක් ගමු. n ඍණ 1 සමා n ඍණ 1 වතාවක් 14 විශාලයි 221න් 105ක් අඩු කරපුවම කීයද? අපිට එනවා 116ක්. n ඍණ 1 විශාලයි 116 බෙදීම 14. මේ දෙකම දෙකෙන් බෙදෙනවා. දෙවරක් 7යි දෙවරක් 58යි. මේක 7ෙන් බෙදුවොත් එහම 7 වරක් 1යි 7 වරක් 8යි 56යි 20 දෙකක් ඉතුරුයි 20ට 7 ඒවා දෙකක් තියෙනවා 6ක් ඉතුරුයි 60ට 7 ඒවා 8ක් තියෙනවා. දශම ස්ථාන දෙකකට අපි හොයමු. එතකොට n කියන එක්කෙනා විශාල වෙනවා 8.28 ධන 1. 8.28ට එකක් එකතු කරපුවම කීයද? 9.28ක්. හරි. දැන් අපි n කියන එක්කෙනා 9.28ට වඩා වැඩි වෙන්න ඕනේ කියලා හොයාගත්තා. ඒ වගේම අපි දන්නවා n කියන එක්කෙනාට මේ දශම ගණන් එන්න බෑ. අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මොකද n කියන්නේ සමාන්තර ශ්‍රේණියක මොකර ස්ථානයක්. ඒ ස්ථානේ දශම ගණනක් වෙන්න බෑ. අනිවාර්යෙන් එක්ක 9 නැත්නම් 10. ඒ වගේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එතකොට 9.28ට වඩා තියෙන අට වඩා වැඩි පූර්ණ සංඛ්‍යාව කියන්නේ කීයද? 10යි. එතකොට n වලට අපිට උත්තරේ එනවා 10ක් කියලා. එතකොට මේ තුන්වෙනි ගානේ උත්තරේ මොකද්ද? තුන්වෙනි ගානේදී අපෙන් අහන්නේ ඇය පුහුණු වීම සඳහා සතියකදී ගත කරන කාලය මුල්වරට 221 ඉක්මවන්නේ කීවෙනි සතියේදීද කියලා. එතකොට පළවෙනි වතාවට මෙන්න මෙයා පුහුණු වීම කරන කාලය 221කට වඩා වැඩි වෙන්නේ 10 වෙනි සතියේදී. එතකොට මේකේ උත්තරේ 10යි. හරි. ඊළඟට මේකේ හතරවෙනි කොටසදී අපෙන් අහනවා හතරවෙනි කොටස් දෙකක් තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටසදී අපෙන් අහන්නේ පුහුණු වීමේ මුල් සති 10 තුලදී ඇය ඇවිදීමේ ව්‍යායාම වලට ගත කරන මුළු කාලය සොයන්න කියලා. හරි. මුල් සති 10 තුලදී ඇවිදීමේ ව්‍යායාම වලට ගත කරන මුළු කාලය. මුල් සති 10 කියන්නේ n සමානයි 10 වෙද්දී s 10 කියන අගය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ පළවෙනි අගයේ ඉඳන් 10 වෙනි අගය දක්වා ඇති අගයන් වල එකතුව ගන්න කියලා තමයි අපිට කියන්නේ. ඒකට ගන්න සමීකරණය මොකද්ද? Sn සමානයි n බෙදීම 2යි වතාවක් 2යි a ධන n ඍණ 1 වතාවක් d. දැන් මේකට අගයෙන් ආදේශ කරමු. n කියන්නේ 10යි. a කියන්නේ 105යි. n කියන්නේ මෙතන 10 ආපහු. d කියන්නේ 14යි. දැන් මේක සුළු කරමු අපි. මේක සමාන වෙනවා s10ට. 10 දෙකෙන් බෙදුවම 5යි. දෙවරක් 105 කියන්නේ 210යි. ධන මෙතන 9යි. නම් වරක් 14 කියන්නේ කීයද? 126යි. එතකොට 210 126 කියන්නේ 336යි. 336 වතාවක් 5. 336 පහෙන් වැඩි කරපුවම කීයද? මෙතන 30යි 0.3ක් ඉතුරුයි. 15යි 3යි 18යි එකක් ඉතුරුයි 16යි. S10 කියන්නේ 1680යි. එතකොට පළවෙනි සතිය 10 ඇතුළත තුල මෙයා ඇවිදීමේ ව්‍යායාම වල ගත කරන මුළු කාලය තමයි මේ 1680ක් කියලා කියන්නේ. මිනිත්තු 1680යි. හරි. දැන් මේකේ ගානේ අවසාන කොටසට යන්න. අවසාන කොටස අපෙන් අහනවා ඇය එසේ ඇවිදීමේ
ඇවිදින මධ්‍යන්න වේගයක් පැයට කිලෝමීටර් 6ක් කියලා දීලා තියෙනවා. මම වේගය දාගන්නවා s කියලා. s සමාන එතකොට පැයට කිලෝමීටර් 6යි. නම් එම කාලයේ ඇය ඇවිදින මුළු දුර සොයන්න කියලා තියෙනවා. අපි දන්නවා තව සමීකරණයක්. මොකක්ද? මේ දුරයි කාලයයි වේගයයි සම්බන්ධ කර සමීකරණයක් දන්න. මොකක්ද සමීකරණය? ඒ තමයි s සමානයි d බෙදීම t. නැත්නම් අපිට කියන්න පුළුවන් වේගය සමානයි දුර බෙදීම කාලය. දැන් අපි මෙතනින් දුර තමයි අහන්නේ. අපි s කියන එකක් දන්නවා. වේගයක් දන්නවා. කාලයක් දන්නවා. කාලය කීයද? කාලය අපිට දීලා තියෙනවා. දීලා තියෙන කෙනා අපි කලින් ගානදී අපි හොයාගත්තා 1680යි මිනිත්තු කියලා. මිනිත්තු වලින් තියලා හරියන්නේ නැහැ. මොකද මේ වේගය කියන එක්කෙනා තියෙන්නේ පැය වලින්. පැයට කිලෝමීටර් වලින්. එතකොට අපි මේක අනිවාර්යෙන් පැය වලට හරව ගන්න ඕනේ. පැය වලට හරව ගන්න මොකද කරන්නේ? 60න් බෙදනවා. එතකොට දැන් අපි කාලයක් දන්නවා, වේගෙත් දන්නවා. දැන් අපිට කෙලින්ම මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා d වල අගේ හොයන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා මේකෙන් d යුක්ත කරන් ඉමු. s සමානයි d බෙදීම t නම් d සමාන වෙන්නේ කීයටද? d සමාන වෙනවා s වතාවක් t ට. s කියන්නේ කීයද? 6යි. පැයට කිලෝමීටර් 6යි. t කියන්නේ කීයද? 1680 බෙදීම 60යි පැය. පැය වලට හරවන්න ඕන හින්දා තමයි මේක 60න් බෙදුවේ. දැන් මේක සුළු කරපුවම අපිට එනවා මේ බිඳුව කැපෙනවා 6යි. මේක එනවා 1600 සමාන 168යි කිලෝමීටර් කියලා. හරි. එතකොට මෙන්න මේ සුනීතා කියන එක්කෙනා පළවෙනි සති 10 ඇතුළත ව්‍යායාම වල ඇවිදීමේ ව්‍යායාම වල යෙදුණු මුළු දුර කියන්නේ කිලෝමීටර් 168යි. හරි. මේ ගාන ඉවරයි. අපි ඊළඟ ගන්න. 8 වෙනි ගාන. 8 වෙනි ගාන තියෙන්නේ නිර්මාණයක්. අපි ගාන කියවන බලමු ඉස්සල්ලාම. පහත දැක්වෙන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් හෝ මිලිමීටර් පරිමාණය සහිත සරල දාරයක් හා කවකටුවක් පමණක් භාවිතා කරන්න. නිර්මාණ රේඛා පැහැදිලිව ඇඳිය යුතුය. හරි. මෙන්න මේ නිර්මාණය කරන්න සරල දාරයක් සහ කවකටුවක් පාවිච්චි කරන්න කියලා තියෙනවා. මේ කොටස් පහක් තියෙනවා. අපි මේවා කියලා බලමු. පළවෙනි එකේදී කියනවා දිග සෙන්ටිමීටර් 6ක් වන AC සරල රේඛා khණ්ඩයක් නිර්මාණය කර CAB සමානයි අංශක 60ක් වන පරිදි AB රේඛාව නිර්මාණය කරන්න කියලා. ඊට පස්සේ කියනවා CAB හි කෝණ සමච්ඡේදයක් නිර්මාණය කරන්න. තුන්වෙනි කොටසදී කියනවා ඉහත නිර්මාණය කළ කෝණ සමච්ඡේදකයේ මත O කේන්ද්‍රය පිහිටන්නා වූද C හිදී AC ස්පර්ශ කරන්නා වූද වෘත්තය නිර්මාණය කරන්න. AO රේඛාව D හිදී වෘත්තය හමුවනසේ දික් කරන්න. D හිදී වෘත්තයට ස්පර්ශකය නිර්මාණය කර මෙම ස්පර්ශයේත් දික් කළ AC ඡේදනයේ ලක්ෂ්‍ය P ලෙස ලකුණු කරන්න. අවසාන කොටසදී කියනවා DPC සමානයි AOC වීමට හේතුව දක්වන්න කියලා. හරි. අපි ඉස්සෙල්ලා මේක නිර්මාණය කරලෙමුකෝ. මෙන්න මේ නිර්මාණය කරන්න පාවිච්චි කරන්න කියනවා සරල දාරයක් සහ කවකටුවක්. හරි. මේකේ පළවෙනි කොටස කියන අපිට දිග සෙන්ටිමීටර් 6ක් වන AC සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා. හරි. අපි සෙන්ටිමීටර් 6ක් දිග ඉරක් ගහගමුකෝ. මේකට තමයි AC කියලා කියන්නේ. මේක දිග සෙන්ටිමීටර් 6යි. ඊට පස්සේ කියනවා CAB සමානයි අංශක 60ක් වන පරිදි AB රේඛාව නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ CAB කියන කෝණය අංශක 60ක් වෙන විදිහට කෝණයක් අඳින්න කියලා අපිට කියන්නේ. අංශක 60ක් කෝණයක් අඳින්න කොහොමද? අපි ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට ඡාපයක් ගහගන්නවා. ඊට පස්සේ අපේ කවකටුවේ දිග වෙනස් කරන්නේ නැතුව මේ විදිහට කවකට්ට මෙතනින් තියලා තව ඡාපයක් ගහගන්නවා. දැන් මෙන්න මේ ඡේදන ලක්ෂය මේ A කියන එක යා කරපුවම අපිට අංශක 60ක කෝණයක් එනවා. මෙන්න මේ නිර්මාණය කරපු රේඛාව තමයි AB කියලා කියන්නේ. දෙවෙනි කොටසද කියනවා CAB මෙන්න මේ කෝණය CAB හි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. කෝණ සමච්ඡේදයක් ගහන්නේ කොහොමද? කවකට්ට මෙතනින් තිබ්බා. මෙතනින් ඡාපයක් ගෙහුවා. කවකට්ටේ දිග වෙනස් කරන්න නැතුව අපහම මෙතනින් තිබ්බා. තව ඡාපයක් ගෙහුවා. ඊට පස්සේ මෙන්න මේ ඡාප දෙක ඡේදනය වෙන ලක්ෂයයි A කියන එකයි යා කරනවා. දැන් මෙන්න මේකට තමයි කියන්නේ
මෙන්න මේ CAB කියන කෝණේ කෝණ සමච්ඡේදකය කියලා. තුන්වෙනි ගාන. තුන්වෙනි එකෙන් අපිට අහනවා ඉහත නිර්මාණය කළ කෝණ සමච්ඡේදකයේ මත මෙන්න මේ රේඛා මත O කේන්ද්‍රයේ පිහිටන්නා වූද අපි අඳින්න යන වෘත්තයේ O කියන කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ රේඛා මත. C හිදී AC ස්පර්ශ කරනවලු. හරි. C වලදී මෙන්න මේ AC කියන රේඛාව ස්පර්ශ කරනවලු. AC කියන රේඛාව අපි දැන් අඳින්න යන වෘත්තයට ස්පර්ශකයක් නම් මෙන්න මෙතනින් හදන කෝණය කීයද? කේන්ද්‍රයයි AC කියන රේඛාවේ අතර කෝණය කීයද? කෝණය එනවා අංශක 90ක් කියලා. එතකොට අපි මොකද්ද මෙතනින් කරන්න ඕනේ? මෙන්න මේ AC රේඛාවේ C ඉඳන් උඩට ලම්බකයක් ගහන්න තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලා ඒක කරමු. මේ AC කියන එක මම පොඩ්ඩක් දික් කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් ලම්බකයක් ගහනවා. කාකට මෙතනින් තියෙනවා. දිග පොඩ්ඩක් වැඩි කරලා ඡාපයක් ගහනවා. දිග වෙනස් කරන්න තු මෙතනින් තියලා ඡාපයක් ගහනවා. ඊට පස්සේ මෙන්න මේ ඡේදන ලක්ෂයයි C1යි යා කරන විදිහට උඩට ලම්බකයක් ගන්න. හරි. මෙන්න මේක ලම්බක වෙනවා. එතකොට මෙන්න මේ කලින් අපි නිර්මාණය කරපු කෝණ සමච්ඡේදකයි මෙන්න මේ C ඉඳන් උඩට ගහපු ලම්බකයේ ඡේදනය වෙන තැන තමයි මේ O කේන්ද්‍රය පිහිටන්නේ. දැන් O කේන්ද්‍රයේ සහිත වෘත්තය නිර්මාණය කරමු. මම තියෙන වෘත්තයක් අඳින්න. ඊට පස්සේ කියනවා මේ AO රේඛාව දික් කරන්නලු වෘත්තයේ D කියන ලක්ෂයේදී හමු වෙනකම්. හරි. ඒකත් දික් කරා. මේ AO රේඛාව දික් කරලා වෘත්තයේ කැපෙන තැනට අපි කියනවා D කියලා. හරි. තුන්වෙනි කොටස ඉවරයි. හතරවෙනි කොටසදී කියනවා D හිදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කර මෙම ස්පර්ශකයේ දික් කළ AC හි ඡේදන ලක්ෂය P ලෙස ලකුණු කරන්න කියලා. හරි. මේකදී අපිට කියන්නේ මේ D කියන ලක්ෂයේ ඉඳන් වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියනවා. ඒ වෘත්තයට නිර්මාණය කරන ස්පර්ශකය මේ AC කියන රේඛාව P වලදී හම් වෙනවලු. හරි. අපි ඉස්සෙල්ලා මේක නිර්මාණය කරලා බලමු. ස්පර්ශකයක් නිර්මාණය කරන්න මොකද්ද කරන්න ඕනේ? මම ඉස්සෙල්ලා මේ ඊට පොඩ්ඩක් දික් කරගන්නවා. ඊට පස්සේ ස්පර්ශකයක් කියන්නේ ඉතින් ආයේ ලම්බකයක්ම තමයි. ඒ කියන්නේ කවකට මෙතනින් තිබ්බා. ඡාප දෙකක් ගහ ගන්නවා මේ පාර මෙතනින්. මෙතනින් සහ මෙතනින්. දුර වෙනස් කරන්නේ නැහැ. තව ඡාප දෙකක් ගහ ගන්නවා මේ දෙක කැපෙන විදිහට. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂ 3 යා කරන රේඛාව මම මෙතනින් අඳිනවා. ඒ රේඛාව දික් කරලා ඒක AC රේඛාව කැපෙන තැනට අපි කියනවා P කියලා. P ලක්ෂය කියන්නේ මෙන්න මේ ස්පර්ශකයේ AC කියන ස්පර්ශකයයි සමච්ඡේදනය වෙන ලක්ෂයට. හරි ඒකත් කරා. ඊට පස්සේ මේ ගානේ අවසාන කොටසදී කියනවා DPC කෝණය සමානයි AOC වීමට හේතුව දක්වන්න කියලා. DPC කියන්නේ මෙන්න මේ කෝණය. AOC කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න හේතුව මොකක්ද කියලා අහනවා. හරි බලමු මොකක්ද මේකට හේතුව කියලා. අපි දන්නවා මෙන්න මේ කෝණ දෙක අංශක 90යි කියලා. මේ සම්මුඛ කෝණ අංශක 90යි නම් මෙන්න මේ OCPD කියන චතුරස්‍රය මොකක් වෙනවද? වෘත්ත චතුරස්‍රයක් වෙනවා. මොකද වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එතකොට මේක වෘත්ත චතුරස්‍රයක් නම් මෙන්න මේ කෝණයයි සමාන වෙනවා. මොකක්ද හේතුව? වෘත්ත චතුරස්‍රයක අපි දන්නවා එක ලක්ෂණයක් තමයි බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා කියලා. අන්න ඒක හින්දා අපිට කියන්න පුළුවන් AOC කියන කෝණය DPC කියන කෝණයට සමාන වෙනවා කියලා. හරි. මේ 8 වෙනි ගානේ නිර්මාණයෙන් එන්නේ මෙන්න මේ වගේ රූප සටහනක් තමයි. එතකොට මේ 8 වෙනි ගානේ අවසාන ප්‍රශ්නේදී අපෙන් අහනවා AOC කියන කෝණයයි DPC කියන කෝණයයි සමානයි කියලා පෙන්වන්න කියලා. හේතුවත් අපි කිව්වා මෙන්න මේ කෝණ දෙක අංශක 90යි. එතකොට ඇයි මේ කෝණ දෙක අංශක 90ක් වෙන්නේ? DP කියන්නේ වෘත්තයට ස්පර්ශකයක්, CP කියන්නේ වෘත්තයට ස්පර්ශකයක්. එතකොට මෙන්න මෙතන OCP කියන කෝණයයි ODP කියන කෝණයයි අංශක 90ක් වෙනවා. එතකොට සම්මුඛ කෝණවල එකතුව 180ක් වෙනවා. ඒ කියන්නේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එතකොට මේ ODPC කියන චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා.
එතකොට අපි වෘත්ත චතුරස්‍රයක ලක්ෂණයක් විදිහට අපි දන්නවා AOC නැත්නම් බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා කියලා. එතකොට අපිට ඒකෙන් කියන්න පුළුවන් DPC කෝණය සමානයි AOC කෝණය කියලා. හරි. 9 වෙනි ගාන. ඔයාලා දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ගානයි 10 වෙනි ගානයි කියන්නේ ජ්‍යාමිතිය සම්බන්ධ ගණන් දෙකක්. සාමාන්‍ය අපි ජ්‍යාමිතිය සම්බන්ධ ගානක් කරද්දී අනිවාර්යෙන් ගාන කියවද්දී මේ ගානේ තියෙන දත්ත ටික අපේ රූප සටහනේ ලකුණු කරොත් අපිට ගාන හදන්න ලේසි වෙනවා. ඒකින්ද මේ ගානේදීත් අපි ගාන කියවද්දී මෙන්න මේ දත්ත රූප සටහනේ ලකුණු කරමු. හරි අපි ගාන කියවන් යමු. මේක කියනවා දී ඇති රූපයේ ABC ත්‍රිකෝණයකි. x සහ y යනු ax සමානයි by වන පරිදි AB මත පිහිටි ලක්ෂ දෙකකි. x සහ y AB මත තියෙනවලු ඊට අමතරව අපිට කියලා තියෙනවා ax සමානයි by කියලා. අපි ඒක ලකුණු කරමු. හරි. ඊට පස්සේ P යනු XP සමාන්තරයි BC වන පරිදි AC මත පිහිටි ලක්ෂයක් කියලා තියෙනවා. P කියන්නේ AC මත පිහිටි ලක්ෂයක්. XP සමාන්තරයි BC කියලා දීලා තියෙනවා. ඒකත් ලකුණු කරා. ඊට පස්සේ කියලා තියෙනවා Q යනු YQ සමාන්තරයි AC වන පරිදි BC මත පිහිටි ලක්ෂයක්ද වේ. Q කියන්නේ BC මත ලක්ෂයක්ලු. YQ සමාන්තරයිලු AC ට. හරි. දැන් අපි මේ ගාන කියවද්දී අපිට රූප සටහනේ ලකුණු කරන්න පුළුවන් දත්ත ඔක්කොම ලකුණු කරලා තියෙනවා. හරි. ඊටත් කියවන්නේ මේක ඉස්සලාම කියනවා දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ලකුණු කරන්න. හරි. ඒක අපි කරලා තියෙන්නේ. මේ ගානේ කොටස් තුනක් තියෙනවා. අපි ඉස්සලා කොටස් තුන නිකන් කියවන් යමු. පළවෙනි එක කියනවා AXP ත්‍රිකෝණයයි BYQ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්වන්න කියනවා. ඊට පස්සේ කියනවා PQ සරල රේඛාවක් ඇඳ PQ සමාන්තරයි AB බව පෙන්වන්න කියලා. ඊට පස්සේ කියනවා දික්කල PX සහ QY රේඛා DE දී හමු වේ. DX සමානයි XP නම් XY සමානයි භාගයයි PQ බව පෙන්වන්න කියලා තියෙනවා. හරි. මේ ගාන කියවද්දී ඔයාලට තේරෙන්නේ නැති මේක මේ ත්‍රිකෝණ අංග සම්මය ගැන අපෙන් අහලා තියෙනවා. අපි මේ ත්‍රිකෝණ අංග සම්මය කියන එක පොඩ්ඩක් මතක් කරන් ඉමු. අපි දන්නවා ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අවස්ථා හතරක් තියෙනවා. මොනවාද ඒ අවස්ථා හතර? පාපාපා, පාකෝපා, කෝකෝපා, ඒ වගේම කර්ණපා. මෙන්න මේ අවස්ථා හතර යටතේ ඕනම ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ රූප සටහන දිහා බැලුවොත් අපිට පේනවා මේ විදිහට සමාන්තර රේඛා කීපයකුත් තියෙනවා. XP කියන රේඛාව BC කියන රේඛාවට සමාන්තරයි. AC කියන රේඛාව YQ කියන රේඛාවට සමාන්තරයි. එතකොට මෙතනදී අපි සමාන්තර රේඛා දෙකක් කරහා යන තීර්යක් රේඛාවක් සම්බන්ධයෙන් තියෙන තියරි කොටස් ටිකක් මතක් කරන් ඉමු. මොනවද මේ? මෙන්න මේ කෝණ වලට කියනවා අනුරූප කෝණ කියලා. අනුරූප කෝණ සමාන්තර සමානයි. ඒ වගේම ඒකාන්තර කෝණත් සමානයි. චිත්‍ර කෝණවල එකතුව අංශක 180යි කියලා. මෙන්න මේ දෙක එකතුව අංශක 180යි. ඒ වගේම ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා දන්නවා. හරි. මේ තියරි කොටස් මොකක් හරි භාවිතා කරලා මෙන්න මේ ගාන විසඳන්න පුළුවන්ද කියලා අපි බලමු. අපි දන්න තියරි කොටස් ටික පාවිච්චි කරලා මේ ගාන හදන විදිය බලමු. ගානේ පළවෙනි කොටසදී අපිට කියනවා AXP ත්‍රිකෝණයයි BYQ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්වන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්න ඕනේ. හරි. මෙන්න මේ අවස්ථා හතරෙන් එක අවස්ථාවක් පාවිච්චි කරලා අංග සමයි කියලා පෙන්වන්න උත්සාහ කරමු. මෙන්න මේ හතරවෙනි අවස්ථාව අපිට කෙලින්ම අයින් කරන්න පුළුවන්. මොකද මේ ත්‍රිකෝණ දෙකේ එක කෝණයක්වත් අංශක 90ක් නෙමෙයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ දෙක ත්‍රිජිකෝණී ත්‍රිකෝණ නෙමෙයි. ඒකින්ද මේ කර්ණපා කියන අවස්ථාව අපිට අයින් කරන්න පුළුවන්. මේ අවස්ථා තුනේ එකකින් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අපි මේ ගානේ දත්ත විදිහට දීලා තියෙනවා ඉස්සලා අරන් ඉමු. ගානේ දත්ත විදිහට මොනවද දීලා තියෙන්නේ? AX සමානයි BY කියලා දීලා තියෙනවා. මේ ත්‍රිකෝණ දෙකේ AX සමානයි BY. මොකක්ද ඒක? දත්තයක්. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ XAP කියන කෝණයයි BYQ කියන කෝණය සමානයි. කොහොමද ඒක සමාන වෙන්නේ? අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා AC කියන පාදයයි YQ කියන පාදයයි සමාන්තරයි කියලා. එතකොට AB කියන්නේ මෙන්න මේ සමාන්තර පාද දෙක හරහා යන තීර්යක් රේඛාව. එතකොට මෙන්න මේ කෝණ දෙක මොනවා වෙනවද? ඒ කෝණ දෙක BYQ කියන කෝණයයි XAP කියන කෝණයයි අනුරූප කෝණ වෙනවා. ඒක හින්දා අපිට කියන්න පුළුවන් BYQ කියන කෝණයයි XAP කියන කෝණයයි සමානයි කියලා.
ඒ වගේම තව කෝණ දෙයක් අපිට කියන්න පුළුවන්. මොනවද? YBQ කියන කෝණයයි AXP කියන කෝණයයි. මොකක්ද ඒකට හේතුව? මෙන්න මේ BC කියන රේඛාවයි XP කියන රේඛාවයි සමාන්තරයි. එතකොට AB කියන රේඛාව මෙන්න මේ සමාන්තර රේඛා දෙක හරහා යන තීරයක් රේඛාව. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ YBQ කියන කෝණයයි AXP කියන කෝණයයි දෙකම සමාන වෙනවා කියලා. මොකක්ද ඒකට හේතුව? ඒ දෙකත් අනුරූප කෝණ වෙනවා. හරි. දැන් අපිට පුළුවන් තුන්වෙනි අවස්ථාව යටතේ මෙන්න මේ AXP කියන ත්‍රිකෝණයයි BYQ කියන ත්‍රිකෝණයයි අංග සමයි කියලා කියන්නේ. කෝණ දෙකුත් සමානයි, පාදිකුත් සමානයි. එතකොට කෝකෝපා අවස්ථාව යටතේ AXP කියන ත්‍රිකෝණයයි BYQ කියන ත්‍රිකෝණයයි අංග සම වෙනවා. හරි. දැන් අපි මේකේ පළවෙනි කොටස කරමු. දෙවෙනි කොටසදී අපිට කියනවා PQ සරල රේඛාවක් ඇඳ. දැන් මේ දෙක යා කරමු. අපි රේඛාවක් ඇඳ PQ සමාන්තරයි AB බව පෙන්වන්නලු. PQ කියන්නේ මේක, AB කියන්නේ මේක. මෙන්න මේ දෙක සමාන්තරයි කියලා පෙන්වන්නලු. අපි බලමු මේක කොහොමද කියන්නේ කියලා. දැන් අපි මේ රූප සටහන දිහා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ XP කියන පාදයයි BQ කියන පාදයයි සමාන්තරයි. ඒක දත්තයක් විදිහට දීලා තියෙනවා. ඒ වගේම XP කියන පාදයයි BQ කියන පාදයයි සමාන වෙනවා. මොකක්ද ඒකට හේතුව? අපි මේකේ පළවෙනි කොටසදී ඔප්පු කරා AXP ත්‍රිකෝණයයි BYQ ත්‍රිකෝණයයි අංග සමයි කියලා. එතකොට මේ XP පාදයයි BQ පාදයයි අංග සම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් XP පාදය BQ පාදයට සමානයි කියලා. එතකොට අපිට මේ XBQP කියන චතුරස්‍රය ගැන මොකක්ද කියන්න පුළුවන් වෙන්නේ? අපිට කියන්න පුළුවන් මෙන්න මේ චතුරස්‍රයේ සම්මුඛ පාද සමාන හා සමාන්තරයි කියලා. සම්මුඛ පාද සමාන හා සමාන්තරයි නම් ඒ චතුරස්‍රය මොකක් වෙනවද? සමාන්තරාශ්‍රයක් වෙනවා. සමාන්තරාශ්‍රයක් නම් අපිට කියන්න පුළුවන් කෙලින්ම PQ කියන පාදය BX කියන පාදයට සමාන්තරයි කියලා. BX කියන්නේත් මේ AB කියන පාදයේ මත තියෙන කොටසක්. ඒක හින්දා අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙන්න මේක සමාන්තරාශ්‍රයක් හින්දා PQ කියන පාදය ABට සමාන්තරයි කියලා. හරි. XP සමානයි BQ හේතුව මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. XP සමාන්තරයි BQ ඒක දත්තයක් විදිහට දීලා තියෙනවා. ඒකින්ද අපිට කියන්න පුළුවන් XPQB කියන චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා. මෙන්න මේක සමාන්තරාශ්‍රයක් වෙන හින්දා අපිට කෙලින්ම කියන්න පුළුවන් PQ පාදය AB පාදයට සමාන්තරයි කියලා. හරි. ඊළඟ කොටසට යමු. මේ ගානේ තුන්වෙනි කොටසද කියනවා දික්කල PX සහ QY රේඛා D හිදී හමුවේ කියලා. මේ PX රේඛාව දික් කරලා QY රේඛාව දික් කරලා මෙන්න මේ D වලදී හමු වෙනවලු. DX සමාන XP නම් XY සමානයි භාගයයි PQ බව පෙන්වන්න කියලා කියනවා. XY කියන්නේ මෙන්න මේ රේඛාව ඒක සමානයිලු භාගයයි PQ කියලා පෙන්වන්නලු. දැන් අපි මේ වගේ ගානක් තිබ්බොත් අපිට මොකද්ද මතක් වෙන ප්‍රමේය? අපිට මතක් වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියනවා ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ත්‍රිකෝණයෙහි ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ. ඒ කියන්නේ මෙන්න මේක XY සමානයි භාගයයි PQ කියලා අපිට ඔප්පු කරන්න ඕන නම් මෙන්න මේ XY කියන රේඛාව DP කියන පාදය සහ DQ කියන පාදයේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන්න ඕනේ. දැන් මේ DP පාදයේ මධ්‍ය ලක්ෂය හරහා නම් මේ XY එක යනවා. හැබැයි DQ කියන පාදයේ මධ්‍ය ලක්ෂය හරහා යනවා කියලා අපි තාම දන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම එතකොට මොකද කරන්න ඕනේ? මේ ගන්නට අදාළව DQ කියන පාදයේ මධ්‍ය ලක්ෂය හරහා මෙන්න මේ XY කියන රේඛාව යනවා කියලා අපි ඉස්සෙල්ලා ඔප්පු කරන් ඉන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? අපි මේ කැලලක් කියවගිමු. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන් අපිට කියනවා ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව ඉතිරි පාදයේ සමච්ඡේදනය වේ. හරි දැන් මේ ත්‍රිකෝණය බැලුවොත් එහෙම ත්‍රිකෝණයේ එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා යන රේඛාව. ඒ කියන්නේ මෙන්න මේ XY ගැන තමයි කතා කරන්නේ. ඒක තවත් පාදයකට සමාන්තරයි නම් PQට සමාන්තරයි නම් දැන් XY කියන එක PQට සමාන්තරයි කියලා අපි දන්නවා කලින්. මොකද මේ ගානේ දෙවෙනි කොටසදී අපි ඒක තමයි ඔප්පු කරේ. එතකොට අපිට මෙතනට මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය දාන්න පුළුවන්. විලෝමය දාලා අපිට කියන්න පුළුවන් dy කියන එක්කෙනා yq ට සමානයි කියලා. ඒ කියන්නේ මෙන්න මේ xy කියන රේඛාව
DQ කියන පාදය සමච්ඡේදනය කරනවා. එතකොට ඊට පස්සේ අපිට කියන්න පුළුවන් DQ කියන පාදයයි DP කියන පාදයයි පාදයේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව මෙන්න මේ XY වෙනවා. එතකොට අපිට කෙලින්ම මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාලා මෙන්න මේ XY සමානයි භාගයයි PQ කියලා ඔප්පු කරන්න පුළුවන්. හරි. එතකොට මේකේ පළවෙනි කොටසට අපි මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම මෙන්න මේක දෙකට බෙදනවා කියලා පෙන්වලා ඉන්න ඕනේ. DQ කියන පාදේ සමච්ඡේදනය වෙනවා කියලා පෙන්වලා ඉන්න ඕනේ. අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා DX කියන එක්කෙනා XP කියන එක්කෙනාට සමානයි කියලා. ඒ වගේම අපි කලින් මේක දෙවෙනි කොටසේදී ඔප්පු කරා XY කියන රේඛාව PQ කියන රේඛාවට සමාන්තරයි කියලා. එතකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාලා අපිට කියන්න පුළුවන් dy කියන එක්කෙනා සමාන වෙනවා කියලා yq කියන එක්කෙනාට. නැත්තම් dy කියන රේඛාව සමච්ඡේදනය වෙනවා කියලා. දැන් අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාලා කියන්න පුළුවන් මෙන්න මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව PQ කියන පාදයට සමාන්තර වෙනවා. ඒ අතරතුර මෙන්න මේ පාදයේ දිග XY කියන එක්කෙනාගේ දිග PQ ගේ දිගමෙන් භාගයක් වෙනවා කියලා. XY සමානයි භාගයයි PQ. හරි. මේ ගාන එච්චරයි තියෙන්නේ. අපි ඊළඟ ගානට යමු. 10 වෙනි ගාන. 10 වෙනි ගානෙත් අපි කලින් ගාන වගේම ප්‍රශ්නය කියවද්දී අපිට පුළුවන් දත්ත ටික රූප සටහනේ ලකුණු කරන් ඉමු. ප්‍රශ්න කියමු. රූපය දැක්වෙන්නේ ABCD වෘත්ත චතුරස්‍රයකි. DAB කියන කෝණය ADC කියන කෝණයට සමාන වෙනවලු. ඒක අංශක 45ක් වෙනවලු. අපි ඒක ලකුණු කරන් ඉමු. මේ ADC කියන කෝණයත් 45යි. DAB කියන කෝණයත් 45යි. හරි. BCට ABට ලම්බව ඇඳි සරල රේඛාව E හිදී වෘත්තය හමු වේ. B ඉඳන් ADට අංශක 90කින් රේඛාවක් අඳිනවලු. ඒක මේ වෘත්තය E වලින් හම්බ වෙනවලු. ඒකත් ලකුණු කරා. PAQ රේඛාව A හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකයයි. අපිට දීලා තියෙනවා මේ PAQ කියන්නේ මේ වෘත්තයට ස්පර්ශකයක් කියලා. ඒ කියන්නේ මොකද්ද? වෘත්තයේ කේන්ද්‍රයත් එක්ක PAQ කෙනෙක් කෙනා හදන කෝණය අංශක 90ක් වෙනවා. මෙහි CE යන වෘත්තයේ විස්කම්භය බවද එය PAQ ස්පර්ශකයට සමාන්තර බවද සාධනය කරන්න. හරි. මේ ගානේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි CE කියන එක්කෙනා විස්කම්භය කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ රේඛා දෙක EC රේඛාවයි PAQ කියන රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න ඕනේ. හරි. ඊට කලින් අපි මතක් කරන් ඉමු වෘත්ත චතුරස්‍රයක ලක්ෂණ මොනවද කියලා අපි මතක් කරන් ඉමු. වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ චතුරස්‍රයක කොන් හතර වෘත්තයක පරිධිය මත තියෙනවා නම් අපි ඒකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිමුඛයි කියලා. ඒ කියන්නේ මේ සම්මුඛ කෝණ වල එකතුව අංශක 180යි. ඒ වගේම අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක් තිබ්බොත් මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා කියලා දන්නවා. හරි. මෙන්න මේ සිද්ධාන්ත පාවිච්චි කරලා අපි මේ ගාන සුළු කරන්න බලමු. මේ ගාන කියන්නේ මොකද්ද? මෙහි CE යනු වෘත්තයේ විස්කම්භය බවද එය PAQ ස්පර්ශකයට සමාන්තර බවද සාධනය කරන්න. අපි ඉස්සලාම කියලෙමු මේක CE කියන්නේ විස්කම්භය කියලා. හරි. මේක විස්කම්භය කියනවා නම් අපිට විස්කම්භය කියන්න ක්‍රම ගොඩක් ඇති. අපි බලමු මේ ගානට අදාළව කොහොමද ඒක කියන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කියනවා නම් කියන්නේ අරය දන්නවනම් මේ වෘත්තයේ අරය දන්නවනම් CE කියන රේඛාව අරය වගේ දෙගුණයක් දිගයි නම් අපිට කියන්න පුළුවන් CE කියන රේඛාව වෘත්තයේ විස්කම්භය කියලා. හැබැයි අපි මේ ගානට අදාළ කිසිම දිගක් දන්නේ නැහැ. වෘත්තයේ අරය දන්නෙත් නැහැ. එතකොට ඒ ක්‍රමෙන් අපිට CE කියන එක්කෙනා විස්කම්භය කියලා ඔප්පු කරන්න බැරි වෙනවා. වෙන විදිහක් බලමුකෝ. අපි දන්නවා අර්ධ වෘත්තයේ කෝණ අංශක 90ක් කියලා. එතකොට අපිට කියන්න පුළුවන් නම් මෙන්න මේ EBC කියන කෝණේ අංශක 90ක් කියලා අපිට කෙලින්ම කියන්න පුළුවන් CE කියන්නේ විස්කම්භය කියලා. හරි. අපි දැන් බලමු EBC කියන කෝණේ අංශක 90ක් කියලා ඔප්පු කරන්න විදිය. මේ ABC කියන වෘත්ත චතුරස්‍රය සැලකුවොත් එහෙම මෙන්න මේ කෝණේ 45 කියලා දන්නවා. එතකොට අපි දන්නවා සම්මුඛ කෝණ පරිමුඛයි කියලාත් දන්නවා. එතකොට මෙන්න මේ කෝණේ අගය කීයද? 180 ඍණ 45යි. ඒ කියන්නේ 135ක් වෙනවා. මෙන්න මේ ABC කියන කෝණය 135ක් වෙනවා.
ඒ වගේම අපි දන්නවා ABR කියන ත්‍රිකෝණය සැලකුවොත් එහෙම මෙන්න මේ කෝණය 90යි මේ කෝණය 45යි. එතකොට මෙන්න මේ ABR කියන කෝණය කීයක් වෙනවද? අංශක 45ක් වෙනවා. එතකොට අපි දන්නවා මෙන්න මේ සම්පූර්ණ කෝණය 135යි ABR කියන කෝණය 45යි. එතකොට මේ ඉතුරු වෙන්නේ කීයද? 90ක් ඉතුරුයි. ඒ 90 කියන්නේ EBC කියන කෝණය තමයි 90ක් වෙන්නේ. එතකොට අපිට EBC කියන එක 90ක් කියලා ඔප්පු කරන්න පුළුවන් වුණා. එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් EC කියන රේඛාව මෙන්න මේ වෘත්තයේ විස්කම්භය වෙනවා කියලා. ABR ධන 45 ධන 90 සමාන 180. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. ඒක හින්දා අපිට කියන්න පුළුවන් ABR සමාන 45යි. ABR කියන්නේ ABE කියන කෝණයම තමයි. ඒ වගේම අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණය පරිමුඛයි කියලා දන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් ABC කියන කෝණය ධන ADC කෝණය සමාන වෙනවා 180යි. අපි දන්නවා ADC කියන 45යි. එතකොට ABC කියන එක 135ක් වෙනවා. ABC කියන එක ලියන්න පුළුවන් තවත් විදිහක් තමයි ABE ධන EBC කියලා. ABE කියන එක අපි කලින් හෙව්වා 45යි කියලා. එතකොට අපිට ඒක සුළු කරපුවම මෙන්න මේ සමීකරණය සුළු කරපුවම අපිට එනවා EBE සමානයි අංශක 90ක් කියලා. දැන් අපිට කියන්න පුළුවන් CE යනු වෘත්තයේ විස්කම්භය කියලා. හේතුව මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණ අංශක 90ක් වේ. හරි. දැන් මේ ගානේ දෙවෙනි කොටසට යන්න. දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා PAQ ස්පර්ශකයට සමාන්තර බව සාධනය කරන්න කියලා. ඒ කියන්නේ මේ PQ රේඛාවයි CE රේඛාවයි සමාන්තරයි කියලා පෙන්වන්න තියෙනවා. මේක පෙන්වන්න තරම ලේසි. අපි දන්නවා මෙන්න මේ ABCE කියන වෘත්ත චතුරස්‍රයේත් සම්මුඛ කෝණ පරිමුඛයි කියලා. එතකොට මෙන්න මේක 135යි නම් AEC කියන කෝණය අංශක 45ක් වෙනවා. මේ කෝණය අංශක 45 නම් අපිට කියන්න පුළුවන් PAE කියන කෝණයත් 45යි කියලා. මොකක්ද හේතුව? ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ හින්දා. හරි. එතකොට PAE කියන කෝණයයි AEO කියන කෝණයයි සමානයි නම් අපිට පුළුවන් මෙන්න මේ රේඛා දෙක PQ කියන රේඛාවයි CE කියන රේඛාවයි සමාන්තරයි කියලා කියන්නේ. මොකක්ද හේතුව? ඒකාන්තර කෝණ සමාන නම් අනිවාර්යයෙන් මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ. හරි. ඒකත් කියලා තියෙනවා. දැන් අපි මෙතන කිව්වනේ මේ PAE කියන කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයක් කියලා. මේක 45 කියන්න පුළුවන් ලේසිම විදිය තමයි ඒක. හැබැයි ඔය කට්ටියට වෙන විදිහ තියෙන්නත් පුළුවන්. වෙන ඕන විදිහක් තියෙන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් එහෙම මේ PAE කියන කෝණය හොයන්න මම උදාහරණයක් ගන්නම්. ඔයාලා දන්නවා මෙන්න මේ වෘතේ OE කියන එකයි OA කියන එකයි සමානයි. මොකක්ද හේතුව? OE කියන්නේ වෘත්තයේ අරය, OA කියන්නේ වෘත්තයේ අරය. එතකොට අපි මේ AOE කියන ත්‍රිකෝණය සැලකුවොත් එහෙම ඒ ත්‍රිකෝණේ මෙන්න මේ පාද දෙක සමානයි. පාද දෙකක් සමානයි නම් ඒ ත්‍රිකෝණය මොකක් වෙනවද? සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මේ කෝණේ මෙන්න මේ කෝණේ සමාන වෙනවා. එතකොට මේකත් අංශක 45ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ රේඛාව PAQ කියන රේඛාව වෘත්තයට ඇඳි ස්පර්ශකයක් කියලා. එතකොට මෙන්න මේ රේඛාව ඕත් එක්ක හදන කෝණ කීයද? අංශක 90යි. අපි දන්නවා මේ PAO කියන ලොකු කෝණේ අංශක 90යි. ඒ වගේම අපි දැන් හෙව්වා EAO කියන මෙන්න මේ පුංචි කෝණේ අංශක 45ක් කියලා. එතකොට මේක අංශක 90යි මේක 45යි නම් PAE කියන එක කීයක් වෙනවද? අංශක 45ක් වෙනවා. එතකොට එතනින් එහාට ආපහු අර කතන්දරේම තමයි ඒකාන්තර කෝණ සමාන හින්දා අපිට PQ රේඛාවයි EC රේඛාවයි සමාන්තරයි කියලා කියන්න පුළුවන්. ඒ වගේ එකම ගාන හදන්න විදි ගොඩක් තියෙන්න පුළුවන්. කැමති දෙකකින් හදන්න පුළුවන්. 11 වෙනි ගාන. 11 වෙනි ගාන අහලා තියෙන්නේ කුලක පාඩමේ. අයි ප්‍රශ්න කියවලා බලමු. සුරතල් සතුන් හිමි පවුල් 115ක් ඇසුරින් සමීක්ෂණයක් කරන ලදී. එම පවුල් අතුරින් සුරතල් සතුන් ලෙස බල්ලන්, බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් පිළිබඳ තොරතුරු හා ඊට අනුරූපව අඳින ලද අසම්පූර්ණ වෙන් රූප සටහනක් පහත දී ඇත. පවුල් 4කට ඉහත 3 වර්ගයෙන්ම සුරතල් සතුන් හිමි වේ. බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19කි. පවුල් 24ක් සතුව බල්ලන් සහ බලලුන් යන දෙවර්ගයෙන්ම ඇති අතර
පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයන් යන දෙවර්ගයෙන්ම ඇත. පවුල් 11ක ඉහත තුන් වර්ගයෙන්ම එක් වර්ගයකවත් සුරතල් සතුන් නොමැත. ඒ කියන්නේ අර එළියේ කොටස. තමයි මේ 11ක් කියලා තියෙන්නේ. මේ ගාන කොටස් හතරක් යට දෙහලා තියෙනවා. දී ඇති වෙන් රූපය ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාවෙන් දෙගුණයකි. බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සොයන්න. බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කීයද? මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි නොවන නමුත් බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාවෙන් දෙගුණයකි. සමීක්ෂණයට ලක් වූ පවුල් අතුරින් අහඹු ලෙස තෝරා ගනු ලබන පවුලක් මත්ස්‍යයන් පමණක් හිමි පවුලක් වීමේ සම්භාවිතාවය සොයන්න. හරි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම අපිට දීලා තිබ්බා මේ බල්ලන් බලලුන් සහ මත්ස්‍යයන් තුන් වර්ගයේම ඉන්න පවුල් හතරක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ මැද කොටසට මැදට එනවා හතරක් කියලා. ඊට කලින් සම්පූර්ණ සමීක්ෂණයට භාජනය කරන ලද පවුල් සංඛ්‍යාව කීයද? 115ක්. එතකොට මේ මෙතන 115ක් දාගන්න. ඊට පස්සේ කියලා තියෙනවා මේ තුන් වර්ගයේම ඉන්න පවුල් හතරක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ මැද කොටස. ඊට පස්සේ දීලා තිබ්බා බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19ක් කියලා. මෙන්න මේ කොටස තමයි 19ක් වෙන්නේ. ඊට පස්සේ දීලා තිබ්බා බල්ලන් හා බලලුන් හිමි පවුල් සංඛ්‍යාව 24ක් සහ බල්ලන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව 21ක් කියලා. ඒ දෙක මෙන්න මේ ඉර උඩ මාක් කරනවා. මොකද මේ ඇතුලේ ලකුණු කරන්න බෑ. මෙන්න මේ දෙකේම එකතුව තමයි මේ 24 කියන්නේ. මෙතනත් මෙන්න මේ හතරේ මෙන්න මේ කොටසේ එකතුව තමයි 21 කියලා කියන්නේ. ඊට අමතරව අපිට දීලා තිබ්බා මේ කිසිම සතෙක් නැති පවුල් සංඛ්‍යාව 11ක් කියලා. එතකොට මේ වෙන් රූප සටහනේ අපි දීලා තියෙන දත්ත ටික අපි ලකුණු කරා. ඊට අමතරව අපිට ලකුණු කරන්න පුළුවන් දත්ත කීපයක් තියෙනවා. මොනවද? අපි දන්නවා මේ දෙකේම එකතුව 24යි කියලා. මෙතන හතරක් ඉන්නවා. එතකොට මෙතන කීයද? මෙතන 20ක් ඉන්න ඕනේ. ඒ වගේම මෙතනත් එහෙමමයි. මේ දෙකේම එකතුව 21යි. මෙන්න මේ මැද කොටසේ හතරක් ඉන්නවා. එතකොට මෙතන ඉතුරු වෙන්න ඕනේ 17ක්. අපි ඒ ටිකත් ලකුණු කරගන්න. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හරි. දෙවෙනි කොටසදී අපෙන් අහනවා බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාවෙන් දෙගුණයකි. බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සොයන්න කියනවා. මේ බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව, ඒ කියන්නේ මෙන්න මේ රවුම ඇතුලේ තියෙන සංඛ්‍යාව මෙන්න මේ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාවෙන් දෙගුණයක්ලු. අපිට දැන් බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව හොයන්න පුළුවන් කීයද කියලා. මෙන්න මේ කොටස් හතරම අපි දන්නවා. අපි ඉස්සෙල්ලා මේක හොයලිමු. 19යි 20යි 17යි 4යි කියන්නේ කීයද? 60යි. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව 60ක් වෙනවා. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව කීයද? මෙන්න මේ ප්‍රමාණයෙන් භාගයක්. මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව එතකොට 30ක් වෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහනවා බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සොයන්න කියලා. බල්ලන් හිමි නොවන කිව්වහම මෙන්න මේ රවුමෙන් පිට වෙන්න ඕනේ. මත්ස්‍යයන් හිමි කිව්වහම මෙන්න මේ රවුමේ ඇතුළේ වෙන්න ඕනේ. එතකොට මේ දෙකටම පොදු තැන මොකද්ද? පොදු කොටස තමයි මෙන්න මේ පාට කරලා තියෙන්නේ. ඒතර මේ දෙකේම එකතුව කීයද කියලා තමයි අපෙන් අහන්නේ. ඒක හොයන්නත් හරිම ලේසි. අපි දන්නා මෙන්න මේ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව 30ක් කියලා දන්නවා. ඒ වගේම මෙන්න මේ කොටසේ 21ක් ඉන්නවා කියලා දන්නවා. 30න් 21ක් ගියපම කීයක් ඉතුරුද? 9යි. එතකොට බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව කිව්වහම 30 ඍණ 21යි උත්තරේ 9යි. හරි. දැන් අපි මේක තුන්වෙනි කොටසට යමු. තුන්වෙනි කොටසේ අහනවා බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කීයද කියලා. බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ කොටස. ඒක වන්නේ කොහොමද? දැන් අපි දන්නවා මෙන්න මේ සම්පූර්ණ කොටුව ඇතුලේ 115ක් ඉන්නවා කියලා. එළියේ 11ක් ඉන්නවා. මෙන්න මේ රවුම ඇතුලේ කීයක් ඉන්නවද? 60ක් ඉන්නවා. මෙන්න මේ කොටසේද කීයක් ඉන්නවද? මේ දෙකේම 9ක් ඉන්නවා. එතකොට අපි දන්නේ නැත්තේ මෙන්න මෙයා විතරයි. ඒක හොයාගන්නත් උතර අපිට ලේසියිනේ. 115න් 60 ධන 9 ධන 11 කියන එක අඩු කරොත් අපිට බලලුම් පමණක් හිමි පවුල් සංඛ්‍යාව එනවා. එතකොට බලලුම් පමණක් හිමි පවුල් සංඛ්‍යාව අපිට එනවා 35ක් කියලා. හරි. තුන්වෙනි කොටසේ එතකොට හරි. හතරවෙනි කොටසදී අහන්නේ මොකද්ද? හතරවෙනි කොටසදී අපෙන් අහනවා මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි නොවන නමුත් බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාවෙන් දෙගුණයක්ලු. මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටස. එතකොට
බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් සහ බලලුන් හිමි පවුල් සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ කෑල්ල. අපිට කියලා තියෙනවා මෙන්න මේ කෑල්ල වගේ දෙගුණයක්ලු මෙන්න මේ කොටස. කියන්නේ මේක එකක් නම් මේකක් දෙකක්ලු. මේක තුනේ එකක් නම් මේක තුනෙන් දෙකක්. දැන් අපි දන්නවා මේ දෙකේම සම්පූර්ණගේ 9යි කියලා. අපි ඒක මෙන්න මේ ගානේ දෙවෙනි කොටසේදී හෙව්වා. එතකොට මේ දෙන්නගේ මගේ 9යි නම් 9න් 3න් දෙකක් මෙයාට යනවා. ඒ කියන්නේ මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාවට 9න් 3න් එකක් මෙන්න මේ මත්ස්‍යයන් සහ බලලුන් හිමි පවුල් සංඛ්‍යාවට යනවා. එතකොට මේකේ අගය කීයද? 9න් 3න් දෙකක් කියන්නේ 6යි. 9න් 3න් එකක් කියන්නේ 3යි. එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 6යි කියලා. මේ ප්‍රශ්නේ ඉතුරු කොටසේ අහනවා සමීක්ෂණයට ලක් වූ පවුල් අතරින් අහඹු ලෙස තෝරා ගන්නු ලබන පවුලක මත්ස්‍යයන් පමණක් හිමි පවුලක් වීමේ සම්භාවිතාවය සොයන්න කියලා. හරි. අහඹු ලෙස තෝරා ගන්නා පවුලක මත්ස්‍යයන් පමණක් හිමි සම්භාවිතාවය කීයද? මත්ස්‍යයන් පමණක් කියන පවුල් ගාන 6යි. සම්පූර්ණ පවුල් ගාන 115යි. එතකොට අහඹු ලෙස තෝරා ගන්නා පවුලක මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කියන්නේ 115න් 6යි. නැත්තම් 6 බෙදීම 115. හරි. මේ ගාන එච්චර. 12 වෙනි ගාන. 12 වෙනි ගාන කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අවසාන ගාන. හරි අපි ඒක කියවල බලමු. අරය ආර් වූ අර්ධ ගෝලාකාර භාජනයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා ඇත. රූපයේ දැක්වෙන මිනුම් සහිත ත්‍රිකෝණාකාර හරස්කඩක් ඇති ප්‍රිස්මාකාර වීදුරු භාජනයකට මෙම ජලය අපතේ නොවනසේ වක් කරනු ලැබේ. එවිට එම වීදුරු භාජනයේ සෙන්ටිමීටර් 10ක් උසට ජලය පිරේ. අර්ධ ගෝලාකාර භාජනයේ අරය R සමානයි ඝනමූල 180 බෙදීම 5 සෙන්ටිමීටර් මගින් ලැබෙන බව පෙන්වා ෆයි හි අගය 3.14 ලෙසගෙන R හි අගය සෙන්ටිමීටර් වලින් පළමු දශම ස්ථානයට සොයන්න. හරි. මේ ගානේදී අපිට කියලා තියෙනවා අර්ධ ගෝලාකාර භාජනයකට ජලය පුරවලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ ජලය හරස්කඩ මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන ප්‍රිස්මාකාර වීදුරු භාජනයකට දානවලු. වීදුරු භාජනයට දැම්මහම පස්සේ ඒ වීදුරු භාජනයේ උස සෙන්ටිමීටර් 10ක් වෙනකම් මේක පිරෙනවලු. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපෙන් අහනවා මෙන්න මේ අර්ධගෝලාකාර භාජනයේ අරය කීයද කියලා. හරි. අපි මේ අර්ධගෝලාකාර භාජනයේ අරය හොයන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ ජල පරිමාව කියන එක මේ දෙකේම සමානයි. මේ අර්ධගෝලාකාර භාජනයේ ජල පරිමාවයි ප්‍රිස්මාකාර වීදුරු භාජනයේ ජල පරිමාවයි සමාන කරොත් එහෙම අපිට මේ R කියන එකට මේ වගේ අගයක් ගන්න පුළුවන් වෙයි. හරි. අපි මතක් කරගෙන ඉමු අර්ධගෝලාකාර භාජනයක පරිමාව හොයන්නේ කොහොමද කියලා. අපි දන්නවා ගෝලයක පරිමාව 3න් 4යි 5R ගණයෙන් දෙනවා කියලා. එතකොට අර්ධගෝලයක පරිමාව කීයද? භාගයේ වතාවක් 3න් 4යි 5R ගණයෙන්. එතකොට මෙන්න මේ වගේ ප්‍රිස්මාකාර වීදුරු භාජනයක පරිමාවක් ප්‍රිස්මයක පරිමාව හොයන්නේ කොහොමද? හරස්කඩ වර්ගඵලය වතාවක් උස. එතකොට මෙන්න මේ ගානට අදාළව නම් අපිට හොයන්න ඕනේ මෙන්න මේ ජලයේ පිරිච්ච පරිමාව විතරයි. එතකොට හරස්කඩ වර්ගඵලය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමාව සමාන. හරස්කඩ වර්ගඵලය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. උස කියන්නේ 10යි. ඒකෙන් අපිට ප්‍රිස්මයේ පරිමාව එනවා. හරි. අපි බලමු දැන් මේ ගණන කරන හැටි. මම මේ ගානට අදාළ සමීකරණ දෙකයි ගානෙන් අපෙන් අහන දෙකයි මම ලියාගත්තා. ගානේ පළවෙනි කොටසේ අහනවා R සමානයි ඝනමූල 180 බෙදීම 5 කියලා ඔප්පු කරන්න කියලා. දෙවෙනි කොටසේදී කියනවා 5 සමානයි 3.14යි නම් R වල අගය හොයන්න කියලා. හරි. මම මේ V1 කියලා අරන් තියෙන්නේ අර්ධගෝලයේ ජල පරිමාව. V2 කියලා අරන් තියෙන්නේ ප්‍රිස්මාකාර වීදුරු භාජනයේ ජල පරිමාව. එතකොට මේ දෙක සමාන වුණොත් තමයි සමාන කරලා තමයි R වල අගය හොයන්නේ. හරි. අපි ඉස්සල්ලාම මේ දෙක සමාන කරමු. V1 සමානයි V2. V1 කියන්නේ කීයද? භාගයයි 3න් 4යි 5R ගණන්. 5 දන්නේ නැහැ R දන්නේ නැහැ. මොකද 5 කියන එකේ 3.14 කියලා දීලා තියෙන්නේ ඊළඟ කොටසේ. R කියන එක නම අපි හොයන්න ඕනේ. සමානයි A වතාවක් H. මේ වම් පැත්තේ හැමෝම තියෙනවා භාගයයි 3න් 4යි 5R ගණන්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ දීලා තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ ඍජු කෝණයේ ත්‍රිකෝණයේ මේ පැත්තේ දිග සෙන්ටිමීටර් 6ක් කියලා දීලා තියෙනවා.
මේ දෙක සෙන්ටිමීටර් 4ක් කියලා දීලා තියෙනවා. එතකොට මේකේ වර්ගඵලය කියන්නේ කීයද? භාගයයි 6යි වැඩි කිරීම 4. භාගය වතාවක් 6 වතාවක් 4. අපි ඒක මෙතනට දාමු. භාගය වැඩි කිරීම 6 වැඩි කිරීම 4. උස කියන්නේ කීයද? උස සෙන්ටිමීටර් 10යි. මොකද අපිට මේ ගානදී අවශ්‍ය වෙන්නේ ජලය පිරිච්ච පරිමාණ විතරයි. සම්පූර්ණ ප්‍රිස්මේ පරිමාණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද අපි මෙතන h වෙනුවට දාන්නේ සෙන්ටිමීටර් 10ක් කියලා. හරි දැන් අපි මේක සුළු කරමු. මේ භාගයයි මේ භාගයයි කපන්න පුළුවන්. එතකොට මේ 4යි මේ 4යි අයින් කරන්න පුළුවන්. එතකොට මේ පැත්තේ ඉතුරු වෙනවා 5r ඝනය බෙදීම 3යි සමානයි 6 වතාවක් 10 කියන්නේ 60යි. එතකොට r ඝනය කියන එක කෙන තනි කරගත්තොත් අපිට එනවා මේ 3 එහා පැත්තට ගියොත් එහෙම 60 වතාවක් 3 කියන්නේ 180යි බෙදීම 5. දැන් r ඝනය සමානයි 180 බෙදීම 5 නම් r කියන්නේ කීයද? ඝනමූල 180 බෙදීම 5. හරි. දැන් අපි මේ දීලා තියෙන උත්තරය ගත්තා. මේ ගානේ පළවෙනි කොටස හරි. දැන් කරමු දෙවෙනි කොටස. දෙවෙනි කොටසදී අපෙන් අහන්නේ මොකද්ද? දෙවෙනි කොටසදී අපිට කියනවා 5 සමානයි 3.14යි නම් r වල අගය හොයන්න කියලා. මේකේ අගයන් ආදේශ කරලා මම ලියනවා. r සමානයි 180 බෙදීම 5 වෙනුවට මොකක්ද දාන්න කියන්නේ? 3.14යි. මම මේ ඝනමූලය කියන එක මම ලියන්න පුළුවන් 3න් එකේ බලයක් කියලා. ප්‍රශ්න නැහැ. හරි. දැන් මේ වගේ එකක් සුළු කරන්න කොහොමද අපි සාමාන්‍යයෙන්? මේ වගේ එකක් සුළු කරන්න නම් අපි අනිවාර්යෙන් ලඝු ගණක පාවිච්චි කරනවා. අපි දෙපැත්තටම මේක ලඝු ගමු. වම් පැත්තේ නේද එතකොට log r සමානයි මම මේ කෙලිම මේ සම්පූර්ණ පදේම ලඝු ගන්නවා. එතකොට මේ පැත්තෙන් මොකක්ද? දකුණු පැත්තෙන් මොකක්ද? log 180 බෙදීම 3.14 3න් එකේ බලය. හරි. වම් පැත්තේ අපිට මීට වඩා සුළු කරන්න බෑ, සුළු වෙලා තියෙන්නේ. ඒතකොට log r ම තමයි. දකුණු පැත්තේ අපි මේ බලයක් විදිහට තිබ්බොත් අපිට පුළුවන් ඒක ಗುಣ කිරීමක් විදිහට ඉස්සරහට අරන් ලියන්න. අපි ඒක ලියමු. 3න් 1යි. ඒ වගේම අපි දන්නවා මේ ලඝු බෙදීමක් තිබ්බොත් අපිට මේක ලියන්න පුළුවන් ලඝු දෙකක අන්තරයක් කියලා. අපි මේකත් ලඝු දෙකක අන්තරයක් විදිහට ලියමු. එතකොට මෙතන එනවා log 180 ඍණ log 3.14 log 3.14. හරි. දැන් මෙන්න මේ ආපු සමීකරණය සුළු කරපුවාම අපිට log r වලට උත්තරයක් ගන්න පුළුවන්. log r වලට උත්තරයක් අරගෙන ඊට පස්සේ ඒකේ ඇන්ටි log එක අරගෙන අපිට r වලටත් උත්තරයක් හොයන්න පුළුවන්. හරි. log 180යි log 3.14යි කියන එකට අගයන් ගමු. log 180 කියන එක මෙන්න මේ වගුවේ නැහැ. හැබැයි අපිට 1.8 කියන එක තියෙනවා. හරි. අපි ඉතින් 1.8 කියන එක ගමු. 1.8 කියන්නේ 0.25553යි. අපි මෙතනට එතකොට ලියනවා 0.25553ක් කියලා. මේ 0.25553 කියලා කියන්නේ මෙන්න මේ 1.8 ලඝු වගය. එතකොට 180 ලඝු වගය හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේකේ දශම ස්ථාන දෙකක් දකුණු පැත්තට යවන්න තියෙනවා. දශම ස්ථාන දෙකක් යවනවා නම් අපිට මෙතනට දාන්න කීයද? 2 කියලා දාන්න. එතකොට 3.14 ලඝු වගය හොයන්න නම් 3.14 ලඝු වගය නම් කෙලින්ම තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. 3.1 කියන එක මෙතනින් එනවා. 4 මෙතනින් එනවා. එතකොට අපිට ලඝු වගය එනවා 0.499යි 6යි 9යි කියලා. එතකොට මෙතනට එන්නේ 0.499යි 6යි 9යි කියලා. දැන් මේ දෙක සුළු කරලා මේ දෙක අඩු කරපුවම අපිට එනවා 3න් 1 වතාවක් 1.7යි 5යි 8යි 4යි කියලා. දැන් මෙන්න මේ අගේ 3න් බෙදුවොත් එහෙම අපිට එනවා 0.5යි 8යි 6යි 1යි කියලා. මෙන්න මේ 0.5යි 8යි 6යි 1යි කියලා කියන්නේ log r වල අගය. එතකොට අපිට r හොයන්න ඕන නම් මොකද කරන්නේ? මෙන්න මේකේ ඇන්ටි log ගන්න ඕනේ. r සමානයි ඇන්ටි log 0.5යි 8යි 6යි 1යි වෙනවා. හරි. ඒකත් අපි හොයමු. අපි මේකේ බලනවා 0.5යි 8යි 6යි එකක් තියෙනවද කියලා. එහෙම එකක් නැහැ. ඒකට ආසන්නයෙන් තියෙන අඩු වගේ තමයි
0.5 කියලා කියන්නේ. එතකොට 0.5 හයක් එකතු කරපුවාම තමයි 0.5 6යි එකක් වෙන්නේ. අපි බලමු ඒකට අදාළ අගය මොනවද කියලා. මෙන්න මේ 0.5 කියන එක තියෙනවා 3.8යි 5ේදී. එතකොට මේකට 6ක් එකතු කරන්න නම් මෙන්න මේ මීන් ඩිෆරන්ස් කියන එක අපිට එනවා 5ක් කියලා. එතකොට අපි මොකක්ද දාන්න ඕන අගය? r සමාන වෙනවා 3.8යි 5යි 5ට. දැන් අපි r වලටත් උත්තරයක් ගත්තා. මේ ගාණිත කියන්නේ මොකද්ද? r වල අගය සෙන්ටිමීටර් වලින් පළමු දශම ස්ථානයට සොයන්න කියලා තියෙනවා. එතකොට දැන් මේක පළමු දශම ස්ථානයට සොයන්න නම් අපි මොකද්ද ගන්න ඕනේ? මෙන්න මේක වට යන්න ඕනේ. එතකොට r එනවා කීයක්ද? 3.9 සෙන්ටිමීටර් කියලා. හරි. අර්ධගෝලයේ අරය 3.9 සෙන්ටිමීටර් කියලා අපිට ආවා. හරි. දැන් අපි මේ B කොටසට අදාළ ප්‍රශ්න 6ම සාකච්ඡා කරලා ඉවරයි. මං හිතනවා ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. එතකොට අපි ඔයාලට මේකෙන් අවබෝධ වෙන්න ඇති ඔය කට්ටිය ඉගෙන ගත්ත තියරි කොටස් පේපර් එකට කොහොමද අහලා තියෙන්නේ කියලා. මොන වගේ ගණන් දෙකකින් අහලා තියෙන්නේ කියලා. ඒකින්ද මේ වගේ පාස් පේපර්ස් ගොඩක් කරොත් තමයි ඔයාලට අහලා තියෙන විදිය අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා හොඳට අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද විභාගයට යන්න කලින් පාස් පේපර්ස් හොඳට කරලා යන්න කියලා මම ඉල්ලීමක් කරනවා. සියලු දෙනාටම සුබ පතනවා. ස්තුතියි.